මේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සිදු කරන්න මේ දිනවල දේශනා මාතෘකාව බවට පත්කරගෙන තියෙන මුගපක්ක ජාතක කතාවේ මේ ධර්ම දේශනාව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතන මේ දේශනාව තුළ විශේෂයෙන්ම මේ මිත්‍රද්‍රෝහී කර්මය පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකින් කරුණු ටිකක් සාකච්ඡා කරන්න යෙදුණ. මිත්තානි සංස කියන සූත්‍ර දේශනාව පිරිත් පොතේ සංග්‍රහ වුණේ මේ ජාතක කතාව ඇසුරු කරගෙනයි කියලා සිහිපත් කළා. මිතුරන්ගේ ගුණ කියන මේ ගාථා 10ක් මෙතන සඳහන් වෙනවා. 10 වෙනි ගාථාව තමයි අපි අද සාකච්ඡා කරමින් දේශනාව ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. විරෝල්හ මූල සන්තානං නිග්‍රෝධමිව මාළුතෝ අමිත්තානප් පසහන්ති යෝමිත්තානං නදූපති. මෙතන සඳහන් කළා යමෙක් මිතුරන්ට ද්‍රෝහිකම් නොකෙරේද ඔහු මනාව තරව වැඩුණ නුග ගහක් වගේ කියලා. නිග්‍රෝධ කියලා කිව්වේ නුග ගහට. මනාව කැලෑවේ වැඩිච්ච නුග ගහ කිසිම වාතයකට සොලවන්න පුළුවන්කමක් නැහැ. හොඳට වැඩිලා අතු හැම පැත්තටම වැවිලා ඒ අතුවලිනුත් මුල් ඇවිල්ලා ගහේ මුල් කඳයි අතුවලින් ආපු මුල්වලුනුයි මහ පොළොව හැම තැනින්ම අල්ලගෙන ඉන්නේ. ඒ නිසා කිසිම හුළඟකට ඒ මහ නුග ගහ පෙරලන එක ලේසි නෑ, පෙරලන්න බෑ කියලා සඳහන් කරනවා. අන්න ඒ වාගේ තමයි යම් කෙනෙක් මිත්‍රද්‍රෝහී කර්මය කරලා නැත්තම් ඔහුව මැඩලන්න සමත් කෙනෙකුත් මේ ලෝකේ නෑ කියලා සඳහන් කරනවා. ඔහු පරාජය කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඔහු ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෑ. ඔහු අභිභවනය කරන්න කෙනෙක් නෑ. මේ විදිහට කරුණු සඳහන් කරාම පින්නතුනි මේ මිත්‍රද්‍රෝහී කර්මයේ එක තැනක සඳහන් කරනවා මිත්‍රයා කියලා සඳහන් කරාම හැබෑම මිත්‍රයා කවුද කියලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිබඳව අපි කරුණු සඳහන් කළා. ඊළඟට ඉන්නේ Tamanට වැඩ කැමති කල්යාණ මිත්‍රයෝ අම්මගේ තාත්තගේ ඉඳලා. මේ කාරණාව හරියටම විස්තර කරන්න ගත්තොත් අම්මා තාත්තත් මිත්‍ර කියන ගණයට අන්තර්ගතද නැද්ද කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන කතා කරන ගණයේ මිත්‍ර ගණයට එකතු වෙනවා නම් සුගතියට යන්න පාර හදන දෙමව්පියෝ ගැනයි මෙතන කතා කරන්නේ. මව්පියෝ කියලා කියන්නේ දරුවන්ටම හිත ඇති, දරුවන්ගේම යහපත ප්‍රාර්ථනා කරන, දරුවන් වෙනුවෙන්ම වෙහෙසෙන පිරිසක්. නමුත් ඒ වෙහෙසීම ඒ දරුවන්ගේ සුගතියට නෙවෙයි නම් එතන හැබෑම මිත්‍රත්වයක් නැති බවයි සඳහන් කරන්නේ. එහෙමනම් අපි ගැන කල්පනා කරලා බැලුවොත් වර්තමානයේ අපි දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කියලා ඒ අයට අධ්‍යාපනය ලබලා දෙන්න බොහෝම වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ අය සමාජයේ උසස් තැනකට ගෙනියන්න කියලා රෑ දවල් නැතුව මහන්සි වෙනවා. නමුත් පින්නතුනි ඒ අධ්‍යාපන ඥානයෙන් පොහොසත් කරන්න උත්සාහ කරන තරම් ආධ්‍යාත්මික ගුණයෙන් ආගමික දැනුමින් පොහොසත් කරන්න උත්සාහ නොකළ බව සමාජයේ පුරාම බලහම පේනවා. පුදුමාකාර ධර්මහීනතාවයක් තියෙන නිසා දවසින් දවස අපරාධ වැඩි වෙනවා. දුර්ගුණ පැතිරෙනවා. වංචාව, දූෂණය, භීෂණය හැම තැනම පැතිරෙනවා. ඒ ගුණ දන්නේ නැති නිසා. මනාව ගුණෙහි පිහිටලා තිබුණ නම්, කර්මය සහ ඵලය පිළිබඳව කියලා දීලා තිබුණ නම්
අකුසලයට බය වෙනවා. මරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබනවා. සසර දුක පිළිබඳව දැනගන්නවා. මරණයට විරුද්ධව කටයුතු කරන්න ඔවුන් අදහසක් ඇති කරගන්නවා. මරණයට විරුද්ධව කටයුතු කරනවා කියල කියහම අපිට මෙහෙම ඉඳගෙන කවදාවත් මරණයට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ. මරණයට විරුද්ධ වනානං ඒ මහරහතන් වහන්සේ. මේ ජීවිතයේ දම් දවසක මැරෙන බව ඇත්ත. හැබැයි ආය මැරෙන්ඩ කොතනවත් උපදින්නේ නෑ. එනම් අපි දවා දරුවන් ඒ ගුණධර්මයෙන් පෝෂණය කළාද. මිත්‍රයා එක එක වේශයෙන් ඉන්ඩ පුළුවන්. පිනතින මෙතන මිත්‍රයා කියල සඳහන් කරන්නේ හිතවත්කම කියලා මත් පැන් වීදුරුවක් ගෙනල්ල දෙනවන එයා මිත්‍රයා කියල ගණන් ගන්නේ නෑ. හිතවත්කම නිසා යාළුවා බලන්ඩයනකට අරගනයන්නේ මත්වතුර බෝතලයක් නම් එයා මිත්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. හිතවත් කියලා බෝග විනාශ වෙන මුකයන්ට ඇදලදානවන එයා මිත්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. හිතවත්කම කියලා හිතාගෙන තවත් නොෙක් දූෂණ භීෂණ කටයුතුවලට එක්ක යනවන නැත්තං වැරදි දේවල් සිද්ධ වෙන තැන්වලට කෙලෙස් විශේෂයෙන් උත්පාදනය වෙන තැන්වලට එක්කරගෙන යනවනං ඔහු මිත්‍රයෙක් බවට පත්වෙන්නේ. ආං ඒ නිසා සඳහන් කළා අඥ්ඥාන වූ මිත්‍රයාට වඩා ඥානවන්ත හතුරා හරි හොඳයි කියලා. අඥ්ඥාන මිතුරාට වඩා ඥානවත් හතුරා හරි හොඳයි. අඥ්ඥානය ඇසුරු කරන්න ගිහම් හරියට ජීවිතය වරදිනවා. මෙතෙන්ට දක්වන්න කියල සඳහන් කරනවා අනාතක පින්ඩික සිරිතුමාගේ එක දාසියක් පිළිබඳව කතාව. අනාත පින්ඩික සිරිතුමාගේ දාසියක් හිටිය. ඇයගේ අම්මා වයසයි. දවසක් අම්මා ඇයට සඳහන් කලා දුවේ මට මැස්සෝ කනවා කියලා. අම්ම ගැඟ පුරාම මැස්සෝ හලා. මැස්සෝ එලවන්නන් කියලා දුව කරපු වැඩේ තමයි මෝල් ගහාරගෙන ඇවිල්ල මැස්සන්ට ගැහුව. මැස්සෝ ගියා අම්ම මැරුණ. අඥ්ඥානයි. ආං එහෙම මිතුරු ඕනෙ නෑ කියල සඳහන් කළා. හතුරවුනත් ඥානවන්තයි නම් ඒ හතුරා මෝඩ මිතුරාට වඩා හොඳයි කියල සඳහන් කළා. මෙතන ඥානවන්ත හතුරෙක් කියල කියන්නේ. ධර්මය පිහිටලා කතා කළොත් ඥානවන්තයා කියලා කිය නැතිසරණ පන්සිල් තියෙන කෙනාට. ඔහු මගෙත් එක තරහයි තමා. නමුත් මගෙත් එක්ක තරහ නිසා මොනම හේතුවකින්වත් මං ප්‍රාණගහතයකට යොමු කරන්නේ නෑ. පන්සිල් උල්ලංඝනය කරන තැනට මම යොමු කරන්නේ නෑ. මට පාපයක් කරගණ්ඩ ඉඩ දෙන්නේ නෑ. එහෙම තැනකට මෙහෙවන්නේ නැති නිසා ඔහු හොඳයි මෝඩ මිතුරාට වඩා කෙල් දේශනා කළා. මේ විදිහට භාගිතුන් වහන්සේ කරුණු දැක්වා. එතකොට මිතුරෝ කියල සඳහන් කරහම අපි සඳහන් කලා මත් පැන් වීදුරුවක් දෙනවන දුන් වැටියක් දෙනවනං රාත්‍රී සමාජ ශාලාවල එක් යනවනං අවේලාවේ වීති සංචාරයට යොදවනවනං නෘත්‍ය දර්ශනයට කැඳවනවනං ඔහු හැබෑම මිත්‍රයෙක් නෙවෙයි කියලා. මොකද ඒ කැඳවීම මිතුරාටත් නිරයට පාරහදර නිසා. ඊළඟට මේ මිතුරු වේශය ගැන තවත් කතා කළුත්. වර්තමානය අපේ තියෙන සමහර උත්සව. ඒ උත්සවවලට ගමේ අයට නෑදෑයන්ට ප්‍රදේශයට යාළුවන්ට හැමෝට ආරාධන කරනු. හැබැයි ඒ උත්සවේ ප්‍රධාන තැනක් ගන්නවා මද්‍රව්විය. එහෙමනම් ගෙදර එන්ඩ ආරාධනා කරලා මද්‍රව්‍ය වලින් සංග්‍රහ කරලා සුගතියට යන්ඩද අනුග්‍රහ කරලා තියෙන්නේ. දුගතියට යන්ඩත් අනුග්‍රහ කරලා කවදහරි මනුස්සලෝක ඉපදිච්ච හම පලිගණ්ඩ වගේ උම්මත්තකය වෙන්ඩත් අනුග්‍රහ කරලා. එතකොට මිත්‍ර ලීලාවෙන්ද අපිට ඒ උත්සවයට එන්ඩ කියලතින්නේ.
සමහට මිතුරු වෙසක් ඇතත්. මේ සංග්‍රහ කරන දේවල් නිසා මම කතා කරපු අයට වෙන්නේ හොඳක් නෙමෙයි නරකක්. එහෙනම් ඒ මෝඩ මිත්‍රයෝ පිරිසක්. එහෙම අයට වඩා ඥානවන්ත හතුර හොඳයි කිව එකයි. ඉති මේ කාරණා ඔස්සේ තව හුඟ දේවල් හුඟක් පැතිකඩවල් වලට හිතන්ඩ සාකච්ඡා කරන්න පුළුවන්. වර්තමානය නං ඇතැම් උත්සව නෙමෙයි සමහර වෙලාවට ගෙදර බණපින්කමක් ඉවර වෙලත් තමන්ගේ කාර්යාලෙන් ආපු අයට දුරින් බැහැරින් රැකියාව කරන තැනින් ආපු ඥාතීන්ට සංග්‍රහ කරන්නත් බණින් පස්සේ මද්‍රව්‍ය තියෙනවා. දානගෙදර ස්වාමීන් වහන්සේලා දාන වළඳලා වැඩියට පස්සේ ආපු ගියපු අයට සංග්‍රහ කරන්න මද්‍රව්‍ය තියෙනවා. එහෙනම් හැම තැනම තියෙන්නේ මිත්‍ර ද්‍රෝහි බව මිසක් කලන මිතුරු බව නෙමෙයි. මේ බෝසතාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ හැබැවින්ම මිත්‍රයන්ට එරෙහි වෙච්චහම සංසාරය මොනවද ලැබෙන විපාක මිත්‍රයන්ට එරෙහි නොවිච්ච කෙනා සංසාරය මොන තරං බැබලෙනවද. ඒ බැබලෙනවා කියල කීවේ කලින් ගාථාවක අපි කතා කළා අග්ගි යතා පජ්ජලති දේවතාව විරෝච්චති කියලා. එතන අග්ගියත් හා පජ්ජලති ගින්නවාගේ බැබලෙනවා. ඒ සඳහන් කළේ මේ ශරීරයෙන් රැස් විහිදෙනවා කියන එක නෙමෙයි. ධනයෙන් පෝෂණය වෙලා. ආශ්චර්යෙන් පෝෂණය වෙලා. බොහෝ දෙනාගේ ගරු බහුමානයට ලක් වෙලා. අනුන්ගෙන් වැඳුම් ලබන කෙනෙක් බවට පත් වෙලා. එහෙම බැබලෙනවා කියලයි සඳහන් කළින් තන් කායික බැබලීමක් ගැන්න එහෙම නෙමෙයි. පිනතන මේ කරුණු ටික මේ විදිහට දක්වලා මහ බෝසතාණන් වහන්සේ සුනන්ද කියන රතාචාරයට ධර්ම දේශනා කළත් සුනන්දට තවම විශ්වාස නෑ මේ ඉන්න තේමිය කුමාරයා කියලා. ඒ නිසා සුනන්ද කල්පනා කළා රථයට ගිහිල්ල බලන්ඩ ඕනි කියලා. මොකද අපේ රජ්ජිරුවන්ගේ පුතා 16 අවුරුද්දක් කොර වෙලා හිටපු කෙනෙ. මෙහෙම එන්ඩ කොහොමවත් පුළුවන්කමක් නෑ. හැබැ රථයට ගිහිල්ල බලහමත් රථය හිටියෙත් නෑ. ඊට පස්සේ තමයි අඳුරගත්තේ මේ හැබෑවටම තේමියම තමයි කියලා. ඒ වෙලාවෙනං රතාචාරයා ළඟ වැටිල වැඳගෙන ඉල්ලි මක් කරනවා ස්වාමීනී මට අනුකම්පා කරන්නට. ගෙදර යන්ඩෙන්ඩ ඔබතුමා ගෙදර ගියොත් මට බොහෝම තෑගි හම්බෙනවා. මට බොහොම ප්‍රසංසා හම්බ වෙනවා. මට ලොකූ ගෞරවයක් ලැබෙනවා. නමුත් සඳහන් කළා බෝසතාණන් වහන්සේ ධාර්මික පැවැත්මක් නැති යම් රාජ්‍යයක් යම් තැනක තියෙනවනං සුනන්ද මම ඒකට කැමති නෑ. ධාර්මික පැවැත්මක් නැති රාජ්‍යයක් තියෙනවන මං ඒකට කැමති නෑ. එනම් ධාර්මික පැවැත්මක් ඇති රාජ්‍යයක් හොයන්ඩ හරි අමාරුයි. එහෙම රාජ්‍ය කාල නොතිබුණා නෙමෙයි එහෙම රාජ්‍ය හොයන්ඩ හරි අමාරුයි. අධාර්මික රාජ්‍යයකට එන්නේ නෑ මම ධාර්මික රාජ්‍යයක් තිබුණ නං එන්ඩ තිබුණ. නමුත් මේ රාජ්‍ය කොහොමත් ධාර්මික නෑ ඇතිකොට. ඉළඟට සඳහන් කළා අධාර්මික නෑදෑයෝ ඉන්නවනං. සතර අපායටම එල්බුණ නෑදෑයෝ නං ඉන්නේ. පංච දුෂ්චරිතයෙන් යුක්තයි නං නෑදෑයෝ. මට ඒ නෑදෑයන්ගෙන් වැඩක් නෑ. සුනන්ද එහෙම රාජ්‍යයකට මම එන්නේ නෑ. සුනන්ද පංච දුෂ්චරිතයෙන් යුක්ත ඥාති පිරිසක් ඉන්න තැනට මම එන්නේ නෑ. සුනන්ද ධාර්මිකව හම්බ කරපු ධනයක් තියෙනවනං එක වටිනවා. නමුත් සුනන්ද අධාර්මිකව හම්බ කරපු ධනයක් නම් යම් රාජ්‍යක තියෙන්නේ මම එතෙන්ට එන්නේ නෑ සුනන්ද. මට ඒක වැඩක් නෑ සුනන්ද. ආගේ නිසා අර්ථ ගණනාවකින් රාජ්‍යයට කැඳවන එක බෝසතාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළා. නමුත් සුනන්ද නැවත නැවත සඳහන් කරනවා. රාජපුත්‍රය ඔබ එහි ගියොත් ඇතරුවෝද අසරුවෝද රිය බලයෝද පාබලයෝද මට බොහෝ පණ්ඩු දෙන්නේය. රජ්ජිරුවෝ විතරක් නෙමෙයි රාජපුරුෂෝ විතරක් නෙමෙයි
අශ්වාරෝහකයොත් ඇත්තු ළඟ ඉන්න අයත් පාබල සේනාව රිය සේනාවත් මට බොහෝම ධනය දෙනවා. මං බොහොම ඉසුරුමත් කෙනෙක් බවට පත්වෙන. එතකොට මොහු ඉසුරුමත් වෙන්නේ ධාර්මිකව හම්බ කරපු ධනයකින්ද නෑ අධාර්මිකව හම්බ වෙච්ච ධනයන්ගේ. එතකොට අධාර්මික ධනයෙන් ඔහු ඉසුරුමත් වෙනවට බෝසතාණන් වහන්සේ කොහොමත් කැමති නෑ. ඒකයි සඳහන් කළේ එහෙම ධනය වස්තුවක් මට වැඩක් නෑ කියලා. මම මව්පියන් විසින්ද රටවැසියන් විසින්ද සාක්‍ය කුමාරයන් විසින්ද හැර දැමපු කෙනෙක්. සුනන්ද මම මව්පියොත් අත්හැරලයින් රටවැසියොත් මාවත් හැරලා. සාග්‍ය කුමාරයොත් මාවත් හැරලා. ආං ඒ නිසා මට නිවසක් නෑ. මම ඒ නිවසෙන් අත්හැරපු කෙනෙ. ඔබ යංකීවට මට යන්ඩ නිවහනක් මට යන්ඩ නිවහනක් නෑ කියල සඳහන් කළා. ඒ කියන්නේ ඒ අධාර්මික තැනට බෝසතාණන් වහන්සේ ආය කොහොමත්ම යන්නේ නෑ. මොකද තාත්තා එදා මාසයක් ආසන්න වයස තියෙන වෙලාවේ පුතා උකුලි තියාගෙන හොරුන්ට දඩුවන් නියම කරපු වෙලාවෙ තමයි ඉස්සරලාම බීතිය ඇතිවෙන්ඩ පටන් ගත්තේ. එහෙනම් තාත්තා තාම ධර්මික නෑ. නමුත් මේ ඔක්කොම වෑයම මොකක් කරන්නද තමන්ගේ අම්ම තාත්තා විතරක් නෙමෙයි ඥාති පෙළපත විතරක් නෙමෙයි මුළු රට ප්‍රදේශයේම සංසාරයෙන් එතරව කරවන වීර්යක් තමයි 16 අවුරුද්දක් තිස්සේ දරලතියෙන්. ආං ඒ නිසා සඳහන් කළා මා විසින් අනුමත කරන ලද මගේ පියා විසින් බැහැර කරන ලද්දෙමි. මගේ තාත්තා මම ගෙදරින් අයින් කරලා තියෙන්නේ. සඳහන් කළා කාම සම්පත් විඳීමේ අභිප්‍රායක් මට නෑ. හුදකලාවේ අරණ්‍යවාසී පැවිදි වෙන එක මගේ ඒ කායන අරමුණයි. තාත්තා මං ගෙදරින් අයින් කරලයින්. මං කාම සම්පත්වලට කැමතිත් නෑ. එහින්ද මගේ කැමැත්ත තියෙන්නෙම හුදකලාවේ ජීවිතෙන්ට. අරණ්‍යවාසී ජීවිතයක් ගත කරන්න. මහබෝසතාණන් වහන්සේ තමා තුළ වූ ගුණයන් සිහියට නැගෙන විට මහත් වූ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වුණ. කාම සම්පත්වලට නැබුරුවක් නැතු රාජ්‍ය ලෝබී බවක් නැතු ගෙදර තියෙන ධන සම්පත් පිළිබඳව කිසිම ලෝභ සහගත හැඟීමක් නැතුව වනයට යන්ඩ ලැහැත්තිවෙන්ඩ මගේ හිත නැමිල තියෙන එක පිළිබඳව තේමිය කුමාරයට තියෙන්නේ පුදුම සතුටක්. අන් අය ධනයෙන් අන්ද වෙනකොට අන් අය බලතන්හාාවෙන් බලකාමයෙන් අන්ද වෙනකොට ඒ නිසා පොරකනකොට ඇනගන්නකොට යුද්ධ කරනකොට තේමිය කුමාරයට ඒ ගැන කිසිම හැඟීමක් නැති එක ගැන තේමිය කුමාරයා විසින්ම සතුටුයි. ඉන්සා සඳහන් කළා සුනන්ද අනවශ්‍ය ඉක්මංවීම් නැති තැනැත්තාගේ අදහස සමුෘධමත්වී. සුනන්ද කොයි දේටත් අනවශ්‍ය විදිහට ඉක්මං වෙන්ඩිපා. අනවශ්‍ය ඉක්මංවීමක් යමෙකුගේ නැත්තං ඔහුගේ බලාපොරොත්තු ඔක්කොම සමුෘදයි. ඒ ගමන හිමින් යන්ට. එක බොහොම ඉක්මනට යන්ඩ ගියහම අනවශ්‍ය විදිහට වැඩක් ගැන ඉක්මං වෙන්ඩ ගියහම එතනදි හරියට කරදර වෙනවා. එතනදි හරියට පාඩු වෙනවා. එතනදි හරියට අපහසුතාවයට පත්වෙනවා. සුනන්ද කවදාවත් ඒ අනවශ්‍ය ඉක්මන ඇති පුද්ගලයාගේ දියුණුවක් දකිින්ට හම්බ වෙන්නේ. සාර්ථකත්වයක් දකිින්ට හම්බෙන්නේ. බලාපොරොත්තු සමුෘර්ධමත්වීමක් දකිින්ට හම්බෙන්නේ. බියක් නැති මම බ්‍රහ්මචරියාව මුදුන් පැමිණිය. ගිහිගෙයින් නික්මුණ. බය නැති මගේ බ්‍රහ්මචරියාව සම්පූර්ණයි. බය නැති කියල කියන්නේ 16 අවුරුද්දක් තිස්සේ විඳපු දුක්කන්දරාවත් සිහිපත් කරන්න ඕනේ. සර්පයෝ ගෙනල්ල දැම් බයක් දැක්වේ නෑ. කඩුව අමෝරගනාව බයක් දැක්වේ නෑ. ඇඳ යටට ගින්දර දාලා ඇඳ උඩ තිබ්බ බයක් දැක්වේ නෑ. වටතිර ඇදල වහල
එක පාරම බෙර ගැහුව ගැස්සෙනවද බයවෙනවද බලන්ඩ එහෙම දෙයක් තිබුණේ නෑ. හක්ගෙඩි පිම්බ නමුත් බයවීමක් තිබුණේ නෑ. සුනන්ද කිසිම බයක් තිබුණේ නැති මම හරි කැමති ඒ ගිහිගියත් හැරලයන්ට. එතනින් නික්මෙන්ට මට හරි කැමැත්තක් තියෙනවා. ඊළඟට සඳහන් කළා අනවශ්‍ය ඉක්මං වීමක් නැති තැනැත්තාගේ හිතේ අදහස් මුදුන් පැමිණෙයි. කිසිදු බියක් නැති මම අදහස් මුදුන් පැමිණියේ සපිරිනු බ්‍රහ්මචරියාව ඇත්තේ සසරින් මිදෙන මගට පාර හදාගන්නවා කියලා. පින්නතුනි මේ විදිහට තේමිය කුමාරයාගේ වචන හරි ලස්සනයි, හරි ගැඹුරුයි, අර්ථාන්විතයි, ප්‍රියමනාපයි. ආන්ගේ මිහිරි වචන කිය සුනන්දට කරුණු කාරණා දැක්වා. දක්වලා සඳහන් කළා මව්පියන් ළඟට ගිහිල්ලා කතා නොකළේ දැයි රේදුරාගෙන් ඇහුවහම. මව්පියෝ රේදුරාගෙන් ඇහුවා. තේමිය කුමාරයා කතා කරනවා තේමිය කුමාරයා රෝගියෙක් නෙමෙයි කියලා කියහම ඒ පිළිබඳව තොරතුරු වැහුවා. නමුත් පින්නතුනි සඳහන් කළා මම කලවා නැති බැවින් කොරෙකු නොවීමි. දිව නැති බැවින් ගොළුවෙකු නොවීමි. කං නැති බැවින් බිහිරෙකු නොවීමි. ඒ නිසා මා කොරෙකු බිහිරෙකු ගොළුවෙකු කරලා කවදාවත් සලකණ්ඩේ පා කියල මව්පියන්ට කියන්ට. මං කොරෙක් නෙමේ, මං ගොළුවෙක් නෙමේ, මං බීරෙක් නෙමේ කියලයි ගොල්ලන්ට කියන්ට. පෙර රාජ්‍ය විචාල ආත්ම භවයක් ගැන සිහිකරමින් ඒ ආත්මයෙහි රජකොට වින්ද දරුණු දුක් නිසා මම නැවත රාජ්‍යයට බයයි. පෙර රාජ්‍ය කරලා මං හුඟත් දුක් වින්ද. අපි ඒ කාරණාව සිහිපත් කළා. බරණැස් රජු වෙලා අවුරුදු 20ක් රජකං කරලා විපාක හැටියට අවුරුදු 84,000ක් ඔසුපත් නිරේක දුක් විඳ කියලා. මම ආයෙනම් එවත් දුකක් වැළඳගන්න තවත් කැමති නැති බවම මව්පියන්ට සඳහන් කරන්න. අන්න ඒක නිසාමයි ගොළුවෙක් නොවී ගොළුවෙක් වගේ හිටියේ, බිහිරෙක් නොවී බිහිරෙක් වගේ හිටියේ, කොරෙක් නොවී කොරෙක් වගේ හිටියේ. ඒක හින්දයි කියලා සඳහන් කරන්න. මම ඒ ආත්මයේ රජකං කළේ 20 වසරකි. එහෙත් 84,000ක් අවුරුදු අපායේ පැසුනෙමි කියලා සඳහන් කළා. එදා රජකමට ඇති බිය නිසාම මම රාජාභිෂේකය ලබන්නට අකමැති නිසාම මම මේ විදිහට හැසිරුණු බව මව්පියන්ට කියන්ට. පින්නතුනි මේ කතාව පුරාම තියෙනවා මහ බෝසතාණන් වහන්සේගේ නෙක්කම්මේ. අත්හැරීම නික්මීම උන්වහන්සේට අත්හරින්න බැරි දෙයක් නැහැ කියන කාරණාව මේ කතාවිනුත් මනාව පිළිබිඹු කරනවා. මේ තරම් මහ ගුණ පුරලා ඉන්න, මේ තරම් සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙච්ච මහ බෝසතාණන් වහන්සේ නිරයට දක්වපු බයත් මෙතන පැහැදිලි කරනවා. උන්වහන්සේ නිරයට ඒ තරම් බයයි. නමුත් උන්වහන්සේත් එක්ක සංසන්ධනය කරලා බලහම අපිට නිරේ ගැන අල්ප මාත්‍ර බයක් නෑ. මහ බෝසතාණන් වහන්සේට මෙහෙම බිය දැනෙන්නේ ඇයි? අවුරුදු 84,000ක් නිරේ විඳපු දුක උන්වහන්සේට සිහිපත් කරන්න පුළුවන් හින්දා. අද මේ ජීවිතය මෙතෙන්ට ආවෙත් නිරයෙන් ගොඩ වෙලා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ගැන කිසි අවබෝධයක්, කිසි මතකයක් නැති නිසා නිරේ පිළිබඳව අල්ප මාත්‍ර බයක් අපිට නෑ. බුදුරජාණන් වහන්සේ නමුත් නිරය පිළිබඳව, නිරා දුක පිළිබඳව, තිරිසං ලෝක පිළිබඳව, ප්‍රේත අසුර නිකායන් පිළිබඳව අපිට මනාව කරුණු දක්වලා තියෙනවා. බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයයි. එහෙමනම් මේ සතර අපායවල කියන්නේ ස්වභාව ධර්මයමයි. වැරදි කරන සත්වයාට දඬුවම් පමුණුවන්ඩ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරපු හිරගෙවල් 136ක් තියෙන බව
බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. මනුලොවදි වැරදි කරන අයට දඩුවන් කරන්නයි ඒ හිරගෙවල් තියෙන්. මරණයෙන් පස්සේ ඒ කාන්තයෙන් ඒ තැන්වල සිරගත වෙන්ඩ ඉන්න අය ලෝකයේ විශාල ප්‍රමාණයක්. ඒ හිර මැදිරියෙන් නිදහස් වෙනවනං ඉතා අතලොස්සක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ අතලොස්සක් නිරේට යන්ඩ. වැඩි ප්‍රමාණයක් බේරන්ඩ තමයි ධර්ම දේශනා කළේ. ඒ වනාට ශ්‍රද්ධාව නැති නිසා හරියටම බුදුරජාණන් වහන්සේ අඳුරන් නැති නිසා බුදුන් සරණ අපට නැති නිසා බුද්ධ වචනය පිළිගණ්ඩ තරන් අපිට ඒ තරං ලොකු හැඟීමක් නෑ. අපි තාම කාර්ය බහුලයි. පින්කං කරන්න වෙලාවක් නෑ. සඳහන් කළේ බණක් අහන්ඩ යංකීවොත් දනක් දෙන්ඩ යංකීවොත් සිල් ගණ්ඩ යංකීවොත් හුඟක් දෙනා කීවේ බලමු කියලා. දවසේ වැඩටික ඉවර කරලා ඉඩක් තිබුණොත් එන්ඩ බලන්නම් කියලා. වෙලාවක් තිබුණොත් එන්නම් කියල තමයි හුඟක් අය කියන්න. එතකොට වෙලාවක් නැත්තෙ මොකක් නිසාද මේ පංච කාමය වෙනුවෙන් යෙදෙන්ඩ ගිහිල්ල වෙලා අහිමි වෙලයි තියෙන්නේ. සංසාරය පළවෙනි ජීවිතය මේක නෙමෙයි. මේ ආත්මය විතරක් නෙවෙයි පංචකාමය වෙනුවෙන් යෙදුනේ. පෙරත් යෙදුනා. පෙරත් මෙහෙමමයි. එදත් පරක් වුණා එදත් ප්‍රමාද වෙච්ච නිසාමයි කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා පහු කරලත් අපි තාම මේ සංසාරයේ මේ විදිහට සැරිසරන්නේ. ආර්යන්ට අකීකරු වෙච්ච නිසා. ආර්යන්ගේ බසට කීකරු නොවිච්ච නිසා. අපි තාම සංසාරය අතරමං වෙලා. නමුත් ලැබිල තියෙනවා අවස්ථාවක්. ආයත් සැරයක් ආර්යන් වහන්සේල මුණගෙහෙන්ට. එහෙමනං නැවතනං අකීකරු නෑ ස්වාමීණි කියල කියන්න තරං වත් ශක්තියක් තාම නෑ. තාමත් අකීකරුයි. තාමත් තේරෙන්නෑ වගේ කවදහරි දවසක අසරණ වෙච්ච දවසට මරණ මංචකයේ ඇද වැටුන්න දවසට මේ දේවල් සිහිපත්වවී හිතට වද දෙන්න පටන්ගත්තුත් නිරේටම යනෝ මිසක් සුගතියක් ගැන මානයක්වත් හිතන්ඩ බැරුව යනවා. ආං ඒ නිසා මේ තේමිය ජාතකය ආශ්‍රය කරගෙන මහබෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳව ආදර්ශයක් අරගෙන මේ තරම්ම නිරය බයයිද මේ තරම්ම නිරේ දුකයිද මේ කතා කරන්නෙත් ඔසුපත් නිරයක් ගැන. මහනිරයක් ගැන එහෙම නෙමෙයි කතා කරන්න අවුරුදු 84,000 හිටියේ ඔසුපත් නිරේක. මහනිරේ මීට වඩා 100,000 ගුණයකින් බලවත් වෙනවා. ආන් ඒ නිසා අපාය බය පච්ච වෙක්කනතා හැම වෙලාවෙම නිරය බය සිහිපත් කරලා නිරයෙන් මිදෙන්න කටයුතු කරන්න කියන එක බුද්ධානු ශාසනාවයි. ඊළඟට සඳහන් කළා දවසක් මගේ පිය රජතුමා මා උකුලෙහි හොවාගෙන ආර්ථයෙන් අනුශාසනා කරන්නේ එකෙකු මරව් කියල කීවා. අතීත කතාව සුනන්දට මතක් කරනවා. සුනන්ද මම ගොළුවෙක් කොරෙක් බිහිරෙක් හැටියට හිටිය මෙන්න මේක හින්දා. මොකදද දවසක් මගේ තාත්තා මා උකුලෙ තියාගෙන ඉන්න වෙලාවේ රාජ්‍ය සේවකයන්ට අනුශාසනාවක් කලා මෙහෙම. ඔවුන් විසින් අරගනාව හොරු 4 දෙනෙක්. මගේ තාත්තට ඉදිරිපත් කළා. තාත්ත කීවා එකෙක් මරන්ඩ කියලා. අනික් එක දඟගෙට දාණ්ඩ කියල කිව්වා. අනිත් එකාගේ ශරීරයේ පලලා ලුණු ඇඹුල් දාණ්ඩ කිව්වා. තව එකෙක් උල තියන්න කියල කිව්වා. සුනන්ද මම ඒක හොඳට අහගෙන හිටියේ. මගේ තාත්තා නිරයට යන්න කරුම රැස් කරනවා නේද කියල මට හිතුණා. එදා ප්‍රිය රජ්ජිරුවන්ගේ මේ කරූර භාවය නිසා මම බියෙන් වෙවුලුවා සුනන්ද. මොකද නිරය ගැන මම දන්න තරන් තාත්ත දන්නේ නැති නිසා. නමුත් මේ නියම කරපු දඩුවන් ටිකෙන් ඔහුට ඒකාන්තයෙන් නිරය හිමි බව මම දන්න නිසා
මම වෙවුලුවා මගේ තාත්තා නිරේට යයි කියලා. සඳහන් කළා නමුත් මට ආයනං නිරේට යන්න බැරි නිසා. මේ රාජ්‍ය භාරගත්තොත් නිරේටම පාර හැදෙන නිසා මම මෙන්න මේ විදිහට දීර්ඝ රඟපෑමක් 16 අවුරුද්දක් පුරාවට කළා. මේ ලෝකෙ කෙනෙකුට නං කරන්න නතිය හිතන්ඩවත් බැරි වැඩ. නමා ගත්තනං යම් දවසක මේ කකුල 16 අවුරුද්දක් යනකං මොන්න මම හේතුවකටවත් දිගෑරිය නෑ. නමාගත්තු අත 16 අවුරුද්දක් යනකං කිසිම කාරණාවක් නිසා දිගෑරිය නෑ. අවුරුදු 13ක් 14ක් විතර වෙනකොට අවුරුද්දක්ම තේමිය කුමාරයා මළමුත්‍ර ගොඩි. ඒ කාලෙ මොන තරං දුර්ගන්ධයක් විඳින්ට ඇද්ද. මැස්සන්ගෙන් ඉහඬයන්ගෙන් පනුවන්ගෙන් කොයි තරම් පීඩාවට පත්තෙන්ට ඇද්ද. අනික පින්නතනේ මාසයක් එක තැන තිබ්බොත් ඒ තියාපු ඉරියව්වෙන්ම තමයි. ඒ නිසා කොන්ද තුනටිය මොන තරං තැම්බෙන්ඩ ඇද්ද තුවාල වෙන්ඩ ඇද්ද. ඇගේ සතෙක් වහලා කහන්න තැනක් වුණාට කහගණ්ඩවත් අතහෙලෙව්වේ අතහෙලෙව්වේ නෑ. පනුව ඇඟදිග බඩගානකොට පිහල දාණ්ඩවත් පනුව පඩගාගෙන නැවිල්ල කටට තොල් පෙතිවලට එනකොට අයින් කරන්නවත් උත්සාහ කළේ නෑ. මේ සාදුක් වින්දේ ඇයි නිරයට තියෙන බය නිසාම තමයි. විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන්ද ධර්මයෙහි දැකීම නම් වූ සෝවාන් මාර්ගයට නොපැමිණීමෙන්ද ජීවිතයක් ලබාගත් කවරෙක් නං පුද්ගලයේ කවර නම් කාරණාවකින් පස් පවුන කරන්නේද. සුනන්දගෙන් අහනවා විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන්. ධර්මය දැකීම නම් වූ සෝවාන් මාර්ගයට නොපැමිණීමෙන් කවුරුනං නිරේට යන්ඩ පවුරැස් කරන්න නැද්ද. එහෙමනම් මෙතෙන්ට නාව හැම කෙනෙක්ම නිරේට යන්ඩ පවුම රැස් කරනවා. මේ ජීවිතය ඉතා දුක් සහිතයි. සුනන්ද මේක පවතින්නේ ඉතාම ස්වල්ප කාලයයි. ජීවිතය පවතින්නෙත් කෙටි කාලයයි. ඒ කෙටි කාලයේත් කිසි සැපක් නෑ. ඒ ජීවිතය දුකක්ම තමයි. එබඳු ජීවිතයක් ලැබුණා වූ කවර නම් පුද්ගලයෙක් කවර කාරණාවකින් හෝ පස් පව් කරන්නේද නොකරන්නේමයි. ඒ බෝසතාණන් වහන්සේගේ අනුශාසනාව. ජීවිතය කෙටි ඉතාම දුක් සහිතයි. දුක් සහිත කෙටි ජීවිතයක් ලැබිල තියෙන මොන මනුස්්‍යයාද සුනන්ද පව් කරන්න කියලාහන්. එතකොට මෙතන කතා කරන ප්‍රඥාවයි අපි ඉන්න තැනයි අතර තියෙන්නේ පුදුම වෙනස. මරණය ඉතාම ඉක්මං ජීවිතයේ කෙටී කියල කියන්නේ ඒකයි. අවුරුදු 70ක් ජීවත් වෙනවනං දවස් කීයද තියෙන්නේ කියල කල්පනා කරහම. දවස්වලින් හදල බලහම හුඟක් පොඩි කාලයයි. අවුරුදු 70ක් කියල කියහම දැනෙන්නේ හුඟක් ලොකුවට. දවස්වලින් 50,000ක්වත් නෑ. අවුරුදු 70ක් ඇතුළි. නමුත් දවසක් ගෙවිලා දවසක් උදාවෙන. මට ජීවත්තෙන්ට තියෙන අවස්ථාවයි ගිලිහුණේ. අද දවසත් ගෙවෙමින් පවතිනවා. මට ජීවත්තෙන්ට තියෙන දවස්වලින් තව දවසක් මේ ඉවර වෙවී යනවා. හෙට අය දවසක් උදා වෙනවා. හැබැයි උදා වුණ තැන ඉඳලා ඒ දවස ඉවර වෙන තැනට යනවා. අපිට තේරෙන්නේ එලි වුණා රෑ වුණා කියලා විතරයි. දවස පටන්ගත්තා දවස ඉවර වුණා. නමුත් මිනිස්සු හුඟක් කල්පනා කෙරුව අඩුයි මට ජීවත් එන්න තියෙන තව දවසකුත් ඉවරයි කියලා. හෙට උදේ වෙච්චහම මතක් වෙන්නේ ජීවත් එන්න තියෙන කාලයෙන් තව දවසක් ලැබුවා. ගත වෙන තප්පරයක් ගානේ ඒ දවස ඉවර වෙනවා. දවස් ටික අවුරුදු ගණන් ගෙවිල ගියා. නමුත් කළ යුතු දේ තාම මං අතින් හරියට කෙරිල නෑ. ආවේ මොකටද කරන්නේ මොනවද? අපි ආවේ බොහෝ කුසල් රැස් කරගෙන නැවත වතාවක්
සුගතියට යන්ට. මෙහෙආවට පස්සේ සුගතියට හිටපු මානයක්වත් දන්නේ. ඒ හින්දා සුගතිය මේකමයි කියල කල්පනා කරන. සැප විඳින්ට කියලා කරන්න පුළුවන් වංචා දූෂණ භීෂණ ජඩකං හැම එකක්ම කරලා මැරිල ගිහිල්ලා සංසාරී දීර්ඝ කරන සසර වවන පුද්ගලයෙක් බවට පත්වෙනවා. ලොව වඩන්නෙක් සසර වඩන්නෙක් බවට පත්වෙනවා. බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා අනවශ්‍ය ඉක්මං බව නැත්තාගේ අදහස් සපල වෙනවා. සුනන්ද ඉවසීමෙන් වැඩ කරන පුද්ගලයාගේ කාරණාව හැම වෙලාම අදහස මුදුන් පත්වෙනවා. මුදුන් පැමිණි අදහස් ඇති මම ගිහිගෙයින් නික්ම ගියේ වී නමුත් කවර ආකාරයක හෝ බියක් මට නෑ. එනම් මම ඉවසපු හින්දා අදහස මුදුන් පත් වුණා. අන්තිම දවසේ අරගෙන යනකොට අම්ම කෑගහල අඩනකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් ලය පැලී කියලා. ඒ නිසා කතා කරන්නම හිතුන වචනයක්. නමුත් ආය කල්පනා කරනවා අන්තිම වෙලාවේ මට ඉවසන්ඩ බැරි වුණොත් 16 අවුරුද්දක් ඉවසපුගේ තේරුමක් නෑ. දේහින්දා ඇගේ ලය පැලෙන එක තව එකක්. මම අපායට යන එක තව එකක්. අන්ගේ නිසා අන්තිම දවසෙත් සුනන්ද උත්සගෙන යනකොට වගක්වත් කතා කළේ නැත්තේ. ඉරියව්වක් වෙනස් කරලා පෙන්නුවේ නැත්තේ. තමන්ගේ සංසාරයේ සූපත් කරගණ්ඩ ඕන නිසාමයි. ගිහිගෙයින් නික්ම ගියේ වී නමුත් මට කවර ආකාරයක හෝ බයක් නෑ. සුනන්ද අද මම ගෙදරින් ආව උදී. දැම් මේ වනාන්තරයේ නතර වෙන්ඩ වුණා කියලා රාජකුමාරය කියලා සුකුමාල බව නිසා මට කිසි බයක් නෑ මේ කැලෑව ඇතුළි. එහෙම සඳහන් කරලා නැවතත් බෝසතාණන් වහන්සේ උදානවාක්‍යයක් සඳහන් කරනවා. ආංගේ උදානවාක්‍යයෙන් රතාචාරය දැනගන්නවා කීයටවත් ගෙදර ගෙනියන්න හම්බෙන්නෑ කියලා. කීයටවත් මොහු ගෙදර එන්නෙම නෑ කියලා. ආංගේ නිසා සුනන්ද රියදුරා මේ කුමරා මෙපමණ වූ රජ සැපතක් කුණපයක් මෙන් අත්හැරල දාලා තමාගේ අධිෂ්ඨානයේ නොබිද පැවිදි වන්නටම කැලේටම යනවා. මේ කුමාරයා තමන්ගේ අදහස මුදුම් පත් කරගන්නට. රජ සැප අත්හැරල දාලා තියෙන්නේ කුණු ගොඩක් වගේ. බලාපොරොත්තුව මුදුම් පත් කරගණ්ඩ කැලේටම යනවා. මේ දුක් ජීවිතයෙන් මට වැඩක් නෑ. මමත් මොහු සමගම පැවිදි වෙනවා කෙල සුනන්ද කල්පනා කළ. මේ තරන් කුමාරයකුට මේ තරන් සැප අත්හරින්න පුළුවන්නන් කුලියට වැඩ කරන මට මේ කුලී වැඩේ අත්හරින්ට බැරියයි. මමත් මහන වෙනවා මොහොත් එක්කම. යෝජනා කළා මාත් එන්නම් මහනවෙන්ට. බෝසතාණන් වහන්සේගේ අභිමතාර්ථය මුදුම් පත් වෙන්නේ නෑ සුනන්ද එක්ක ගියොත්. මේ සහ දුක්විඳල තනියම නිවන් දකිින්ටද මේ හදන්නේ. ඒ කායන බලාපොරොත්තුව අපායට යන්ඩ පාර හදාගෙන ඉන්න තාත්තා අපායෙන් මුදෝන එක පරම බලාපොරොත්තුව. ඒක වෙන්නේ නෑ සුනන්ද මහන කළු. නමුත් සුනන්ද එන්න එපා මන් තනියමයි මහන වෙන්න කීවට සුනන්ද අහන්නේ නෑ. ඒ හින්දා සුනන්දට සංවේග උපදවන්න ඕනේ. ආගේ හින්ද සඳහන් කළා මම ගිහි ගෙදරින් එලියට බැහලාවේ කිසි කෙනෙකුට ණය නැතුව. ඒ හින්ද මට යන්ඩුව මනාවක් නෑ. හැබැයි සුනන්ද මම ණය නෑ එවනට උඹ ණයයි. ඔඹ මේ අරගෙන ඇවිල්ල තියෙන රථය මේ රටේ මහරජ්ජිරුවන්ගේ. ඒක ඔඹ රජ්ජිරුවන්ට බාර දෙන්න මෝනේ. මගෙන් ගලවාගත්ත ආභරණ ටික ඒ රජ්ජිරුවන්ගේ. සුනන්ද ඒ ආභරණ දැන්තියන ඔබේ බාරි. සුනන්ද එව්ව ගෙනහිල්ලඹ රජ්ජිරුවන්ට දෙන්න මෝනේ. ණයකාරයෝ මහන කරන සිරිතක් අතීතයේ ඉඳල නෑ මහන වෙන්ඩ ඕන්නම වදීලයින්ට. සුනන්ද ගෙදර යවන්ඩ හොඳම මග. ඊට පස්සේ තමයි ඒ ටිකත් අරගෙන සුනන්ද මහරජ්ජිරුව දකිින්ට යන්නගී. පින්නතුන මහබෝසතාණන් වහසේ තාත්ත මහන කලා විතරක් නෙමෙයි
මුළු රාජ්‍යම මහන කළා. මුළු රාජ්‍යම මහන කලා විතරක් නෙමෙයි තවත් රාජ්‍ය ගණනාවක් වෙනම මහන කළා. යොදුන් ගානක් දිග මහ පන්සල. ඒ පිළිබඳව තවත් අපූරු ධර්මකාරණා රාශිය මුග පක්ක ජාතික කතාවේ ඉස්සරහට තියෙනවා. එදා හිටපු අන්තිමටම මහන වෙන්ඩ ගීපු අතර හිටපු එක් කෙනෙක් අපේ මලිය දේව මහරහතන් වහන්සේ. පිරිනිවම් පානකොට කියලයි පිරිනිවම් පාන්නේ මුග පක්ක සමාගමේදී රාබිබීඳල අන්තිමට බෝසතාණන් වහන්සේගේ පස්සෙන් ගියපු හින්දා අපිට රහත්තෙන්ට ලැබුණෙත් අන්තිමටමයි. මහරහතන් වහන්සේ කියනවා එදා බුදු පිරිස හිටපු අන්තිමයත් අද පිරිනිවම් පානවා ඒ බුදු පිරිස මෙතනින් ඉවරයි කියලා. ඒ කාරණා ටික තව දේශනාවකින් දෙකකින් සාකච්ඡා කරන්න කරුණු ඉතුරු වෙයි. අද ධර්ම දේශනාවට කාලයේ නිමා වෙලා නිසා අපි දැනට ධර්ම දේශනාව නිමා කරමු.